සියලුදෙනාට ඉතින් අපි අර කලින් කිව්වා වගේ Facebook එකේ මම ලයිව් එකක් කරලා Facebook ලයිව් එකක් කරලා කිව්වා වගේ පාඩම් වලට ෂෝට් නෝට් එකක් දානවා කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ගෙවල් වලටලා පාසල් අධ්‍යාපනයේ ටියුෂන් අධ්‍යාපනයේ නැවතලා ඉන්න දරුවන්ට අධ්‍යයනය කරන්න මුළු විෂය නිර්දේශයෙන්ම වීඩියෝ පෙළක් හා ෆොටෝස් විදිහට ෂෝට් නෝට් එකක් දානවා කියුව එකේ අපි පළවෙනි වීඩියෝ එක තමයි ඉදිරිපත් කරන්න හදන්නේ. මටන් ගන්න අකාබලික රසායනයෙන් මේකෙදි කතා කරනවා S ගුණුව, P ගුණුව, D ගුණුව සහ විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳව මුලින්ම කියන්නම් පළවෙනි වීඩියෝ එකේම කොහොමද මේක අධ්‍යයනය කරන්න ඕන කියලා. විශේෂයෙන් මේකෙදි මම භාවිතා කරන සංකේත සහ සමහර කෙටි යෙදුම් පිළිබඳව අවබෝධයක් ගන්න ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම වීඩියෝ එක එකපාරක් බලන්න වෙයි. වීඩියෝ එක බලන ගමන්ම ඔයගොල්ලන්ට නෝට් එකක් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එක බලලා ඒක වීඩියෝ බලන ගමන් මතක තියාගන්න උත්සාහ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මම මේ කතා කරන මේ කොටස් ෆොටෝස් විදියට යන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ link එකක් කරා දාලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සරහින් ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඒක print out එකක් ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඒ print out එක බලන ගමන් මේ note එක බලන ගමන් වීඩියෝ එක එකපාරක් අධ්‍යයනය කරලා පස්සේ ඔයගොල්ලන්ට තනියම මේක පාඩම් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක අධ්‍යයනය කරන්න කොහොමද ලේසි කියන එක ඕගොල්ලෝ තේරුම් ගන්න. ඒතකොට මම මේක සාමාන්‍ය සිද්ධාන්ත ඉගැන්වීමක් වගේ අර හිමීට පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මම මේක ඉස්සෙල්ලාම වේගයෙන් ඔයාලා කාලය ඉතුරු කරන්න ඕන නිසා මේ තියෙන පොයින්ට්ස් මොනවාද, මේ තියෙන කෙටි යෙදුම් මොනවාද, සමහර සංකේත මොනවාද කියන එක ඔයගොල්ලන්ට ඉතා කෙටි කාලයක් තුල කියලා දෙනවා. ඒතකොට මේක ඇත්තටම ඉගැන්වීමක් නෙමෙයි. මේ බෝඩ් එකේ තියෙන මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේ ෂෝට් නෝට් එක ඔයගොල්ලන්ට ඇත්තටම තනියම අධ්‍යයනය කරන්න හදපු එකක්. මම හිතනවා දරුවන්ට ඒක පැහැදිලි ඇති කියලා. ඉතින් අපි මුලින්ම පටන් ගමු මේක. ස්කූල් වල ඉතින් බලන්න මේක වීඩියෝ එකක් අධ්‍යයනය කරනකොට තේරෙයි කොහොමද මේක ඔයගොල්ලෝ කරගන්න ඕන කියලා. ඉතින් ස්කූල් වල මේ තියෙන පළවෙනි කොටස මම මෙතනදී ස්කූල් වල හැඳින්වීමක් සහ ඒ ස්කූල් වල අපි අධ්‍යයනය කරන මූලද්‍රව්‍ය වල පොදු ලක්ෂණත් ඒ වගේම ස්කූල් වල මූලද්‍රව්‍ය වල ගුණවල විචරණයන් මේ කොටසේදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ස්කූල් වල හැඳින්වීම පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩය තමයි අපි ආවර්තාවකුවේ ස්කූල් වල කියලා හඳුන්වන්නේ. පළවෙනි කාණ්ඩේ අපිට හයිඩ්‍රජන් හම්බ වෙනවා. ඊට අමතරව ලෝහ මූලද්‍රව්‍ය කීපයක් හම්බ වෙනවා. අපි හයිඩ්‍රජන් අරුණාම ඉතුරු සියලු ලෝහ මූලද්‍රව්‍ය වලට කියනවා ക്ഷාර ලෝහ කියලා. දෙවන කාණ්ඩය ගත්තාම සියලු මූලද්‍රව්‍ය අපිට හම්බ වෙන්නේ ලෝහ විදිහට. අපි ඒවට කියනවා ക്ഷාරීය පාංශු ලෝහ කියලා. ඒතර පළවෙනි කාණ්ඩේ අලෝහ මූලද්‍රව්‍යයක් විදිහට හයිඩ්‍රජන් ඉන්නවා. ඊට පස්සේ ඉතුරු මූලද්‍රව්‍ය ටික අපිට හම්බ වෙන්නේ ලෝහ විදිහට. අපි ලෝහ වලට කියනවා ക്ഷාර ලෝහ කියලා. දෙවන කාණ්ඩේ සියලු මූලද්‍රව්‍ය හම්බ වෙන්නේ ලෝහ විදිහට. ඒවා ക്ഷාරීය පාංශු ලෝහ. දැන් පළවෙනි කාණ්ඩේ මම ශාර ලෝහ ටික ගන්නවා ඉස්සලා අධ්‍යයනයේට විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ හයිඩ්‍රජන් පළවෙනි කාණ්ඩේ හිටියට ඒ අපි විශේෂ මූලද්‍රව්‍යයක් විදිහට සලකලා අධ්‍යයනය කරනවා වෙනම අපි අර ඉතිරි ලෝහමය මූලද්‍රව්‍ය ටික අධ්‍යයනයට ගන්නේ නැහැ. එහෙනම් අපි අධ්‍යයනය කරන්න ඕන ශාර ලෝහ ටික තමයි ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සිසියම්. සිසියම් යටින් ඉන්නවා කියලා දන්නවා ට්‍රැන්සියම්. නමුත් ට්‍රැන්සියම් විකිරණශීලී මූලද්‍රව්‍යයක්. මෙයාගේ අධ්‍යයනයෙන් සීමිතයි, තොරතුරු සීමිතයි. අපි මේ එකකේදී නැත්නම් අපි විෂය නිර්දේශිතය අධ්‍යයනය කරන්නේ නැහැ නිසා අවයින් කරනවා. වෙන අධ්‍යයනය කළ යුතු මූලද්‍රව්‍ය ටික ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ සියලු දෙනාගේ ns වර්ණාකාර වෙන අවසාන ශක්ති මට්ටමේ තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. දිලිසෙනසුළු ලෝහ මේවා ඉහළ විද්‍යුතීයතාවයක් ඉහළ විද්‍යුත් සන්නායකතාවයක් සහ තාප සන්නායකතාවයක් තියෙනවා. ඉහළ ප්‍රතික්‍රියාශීලී ස්වභාවයක් වෙනවා. කාණ්ඩයේ පහළට ඒක ප්‍රතික්‍රියාශීලී ස්වභාවය වැඩි වෙනවා. මෘදුයි ඒ වගේම කාණ්ඩයේ පහළට යනකොට මේ මෘදු බව වැඩි වෙනවා. අපි දන්නවා සෝඩියම් කැලලක් වගේ අපිට තියෙන්නේ කපලා කැලලි දෙකට වෙන් කරන්න පුළුවන්. මේක ධන එකොක්සි කරන අවස්ථාව පෙන්වන්නේ. ඒ වගේම හැම වෙලාවෙම මේ ධන එකොක්සි කරන අවස්ථාව පෙන්වන්නේ ධන එක අයනය හදලා සාමාන්‍යයෙන් අවර්ණ ඝන අයනික සංයෝග මේගොල්ලෝ හදනවා. ඒකෙන් කියන්නේ සියලු සංයෝග අවර්ණයි කියන එක. නමුත් පොදු වශයෙන් ගත්තාම මේ සංයෝග ඝන අවස්ථාවේ පවතින්නේ කාම උෂ්ණත්වය සහ වායු සියලු සංයෝග පහ අයනික ස්වභාවය ගන්නවා. ඒ වගේම සමස්තයක් විදිහට මේගොල්ලන්ට මේ සංයෝග වල වර්ණයක් නැහැ. සංයෝගයේ ස්වභාවය පවතී නිදහස් මූලද්‍රව්‍ය සහ හමුවන්නේ නැත. ඒ කියන්නේ මේගොල්ලෝ අපිට නිදහස් මූලද්‍රව්‍ය විදිහට සෝඩියම්, පොටෑසියම් විදිහට අපිට හොයාගන්න අතිශය ප්‍රතික්‍රියාශීලී නිසා මේගොල්ලෝ වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරලා සංයෝග විදිහට තමයි ස්වභාවය පවතින්නේ. උදාහරණ විදිහට අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් අපිට මුහුදු ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒක අමතරව ආකාර ලුණු කියලා අපිට ගන්න පුළුවන්. මෙතන තමයි බොරැක්ස් සෝඩියම් පවතින ආකාරයක් විදිහට KCl, MgCl අඩංගු
සජල සංයෝගයක් වෙනවා කානලයිට් කියලා. මේක පොටෑසියම් සහ මැග්නීසියම් ස්වභාවය පවතින ආකාරයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් මම කියනවා මේ ලිතියම් ගැන විශේෂයෙන්. ලිතියම් කියන්නේ කාණ්ඩයේ අනිත් මූල ද්‍රව්‍යයට වඩා ඒ කියන්නේ ක්ෂාර ලෝහ අතරිනුත් ලිතියම් කියන්නේ අනිත් ක්ෂාර ලෝහ වලට වඩා වෙනස් ගුණ පෙන්වන මූල ද්‍රව්‍යයක්. ටිකක් අපගමනය වෙනවා. ලිතියම්ට තියෙනවා මැග්නීසියම් සමාන ගුණ. අපි ඒකට කියන ආවර්තාවකගේ විකර්ණ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒතර ලිතියම් ප්‍රතික්‍රියා කරද්දීම ඔයගොල්ලෝ දන්නවා මැග්නීසියම්ට සමාන ගුණ පෙන්වනවා. ඒ වගේම මේ ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් සල්ෆර් ඒ හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්ම වෙනවා. ඒ වගේම කාණ්ඩයේ පහළට ඒ හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රබලතාවය වැඩි වෙනවා. මෙතන තියෙන බැලන්සින් කියන සීල කියන කාරණය. දෙවන කාණ්ඩයේ ලෝහ ගත්තම විශාලීය පාංශු ලෝහ කියලා අපි හඳුන්වන්නේ. ඒකට වෙනවා බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, සෝඩියම්, බේරියම් අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය NH2 ආකාර වෙනවා. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙකයි. බෙරිලියම්, මැග්නීසියම් අලු පැහැති ලෝහ, කැල්සියම්, සෝඩියම් සහ බේරියම් මෘදුයි. ඒ වගේම රිදී පැහැති. අපිට පේනවා කාණ්ඩේ පහළට යද්දී මෘදු බව වැඩිවීමක් ඒ තොරතුරු වලින් විද්‍යුත් හා තාපය හොඳින් සංායනය කරනවා ඒකොල්ලෝ ප්‍රතික්‍රියාශීලී. නමුත් පළවෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය තරම් ප්‍රතික්‍රියාශීලී වෙන්නේ නැහැ. දෙවන කාණ්ඩේ ගත්තාම කාණ්ඩේ පහළට පළවෙනි කාණ්ඩේ වගේදීම ඒ ප්‍රතික්‍රියාශීලී බව වැඩිවීමක් වෙනවා. මේකොල්ලෝ ධන දෙක ඔක්සිජන් අවස්ථාව හැම වෙලාවෙම පෙන්වන්නේ. ඒ වගේම මේක පෙන්වන්නේ ධන දෙක අයනය හදලා සාමාන්‍ය ද්විසංයුජයි මේකොල්ලෝ සංයෝග හදද්දී මොකද ධන දෙක ඔක්සිජන් අවස්ථාව පෙන්වන ධන දෙක අයනය හදලා ද්විසංයුජ ස්වභාවයෙන් හදන සංයෝග පොදු වශයෙන් ගත්තම ආවරණ ආයනික සංයෝග වෙනවා. නමුත් මේකොල්ලන්ගෙත් මතක තියාගන්න අපි දන්නවා බේරියම් ක්‍රෝමේට් වගේ සොන්ඩියම් ක්‍රෝමේට් වගේ අපි විතර අධ්‍යයනය කරන සංයෝග වලට වර්ණ තියෙනවා. ඉතින් ඒකේ තේරුම සියලු සංයෝග ආවරණයි කියන එක නෙමෙයි පොදු වශයෙන් සංයෝග ආවරණයි. ඒ වගේ පොදු වශයෙන් සංයෝග ආයනිකයි. නමුත් බෙරිලියම්ගේ සංයෝග සමසංයුජ ලක්ෂණ පෙන්වනවා. සංයෝග ස්වභාවය පවතිනවා. මේකළු ප්‍රතික්‍රියාශීලී නිසා නිදහස් මූල ද්‍රව්‍ය විදිහට අපිට හොවා ගන්න බෑ. වෙනත් මූල ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරලා සංයෝගීය තම ස්වභාවය පවතින උදාහරණ කීපයක් දැම්මා. ඩොලොමයිට් වල මැග්නීසියම් සහ කැල්සියම් තියෙනවා. මැග්නසයිට් වල මැග්නීසියම් කාබනේට් අඩංගුයි. එතන මැග්නීසියම් පවතින ආකාරයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඇපටයිට් වල සම්මිත සූත්‍රය දාලා දෙනවා. ඇපටයිට් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ ස්වභාවයේ කැල්සියම් පවතින ආකාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අර ලිතියම් ගැන කිව්වා වගේම බෙරිලියම් අපි අධ්‍යයනය කරද්දී අපිට පේනවා අනිත් මැග්නීසියම් ගිනම් බේරියම්ට යන ඒ මූල ද්‍රව්‍ය ටික ගත්තාම මේගොල්ලෝ පෙන්වන ගුණ වලට වඩා සමහරවිට බෙරිලියම් පෙන්වන ගුණ වෙනස්. බෙරිලියම්ගේ ගුණ ඇලුමිනියම් සමානතාවයක් දක්වනවා. ඇලුමිනියම් ගුණ වලට ඒක විකල්ප සම්බන්ධතාවයක් විතර අපිට හඳුනා ගන්න පුළුවන්. ලෝහ හයිඩ්‍රොක්සයිඩ් අතර නම් ප්‍රබල භාෂ්ම වෙනවා සියල්ල. මෙතන උභයගුණී භාෂ්ම සහ ප්‍රබල භාෂ්ම කියන අපි මේ හයිඩ්‍රොක්සයිඩ් ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට මම කියන්නම් කවුද උභයගුණී කවුද භාෂ්ම කවුද ප්‍රබල භාෂ්ම කියලා. අර පළවෙනි කාණ්ඩයේදී ෆ්‍රැන්සියම් ගැන කතා කරා වගේ මෙතන බේරියම් යටින් ඔයගොල්ලෝ දන්නවා රේඩියම් ඉන්නවා. රේඩියම් විකිරණශීලී මූල ද්‍රව්‍යයක්. තොරතුරු සීමිතයි. අපි මේ ඒකකයේදී අපිරිබඳව අධ්‍යයනය කරන්නේ නැහැ. පැහැදිලි ඇති ඒ කාරණේ. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය වල අපිට අධ්‍යයනය කළ හැකි ගුණ කීපයක් ක්‍රමිකව විචලනය වෙන ගුණ කීපයක් මම මෙතන දක්වලා තියෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් මේ ගුණ අපි අධ්‍යයනය කරනවා පළවෙනි කාණ්ඩයේ පහළට යාමේදී දෙවන කාණ්ඩයේ පහළට යාමේදී. ඒතර දැන් මේ පළවෙනි එක මම ලියන සටහන් මොකක්ද මේ කියන හදන්න තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ කියන අරය කාණ්ඩ දෙකේ පහළට කියලා කියන්නේ පළවෙනි කාණ්ඩයේ පහළට යාමේදී වැඩි වේ. දෙවන කාණ්ඩයේ පහළට යාමේදී වැඩි වේ. මේ යටින් කළු පාටින් තියෙන්නේ ඒ වැඩිවීමට හේතුව. ඒතර කාණ්ඩවල පහළට යාමේදී අරය වැඩි වෙන්නේ ඇයි ශක්ති මට්ටම් ගන්න වැඩි වීම ප්‍රධාන වශයෙන් ඒක තමයි හේතුව වෙන්නේ. ඒතර මොකද්ද මේ වරහන් ඇතුළේ දාලා තියෙන්නේ? සෝඩියම් වඩා ගොඩයි මැග්නීසියම්. ඒ කියන්නේ මේ සලකන ගුණය එකම ආවර්තයේ ක්ෂාර ලෝහයක සහ ක්ෂාර පාංශු ලෝහයක කොහොමද සංසන්දනය වෙන්නේ? එහෙනම් මේ කියන්නේ සෝඩියම්ගේ අරයට වඩා මැග්නීසියම්ගේ අරය කුඩයි කියන එක. ඒ කියන්නේ එකම ආවර්තයෙන් මේක සංසන්දනය කරන්න ඕන. නම් සෝඩියම් වඩා මැග්නීසියම් කුඩයි, පොටෑසියම් වඩා කැල්සියම් කුඩයි. ඒ විදිහට අපිට මේක කතා කරන්න පුළුවන්. විදුලිතාවය කාණ්ඩවල පහළට යද්දී අඩු වෙනවා. අරය වැඩි වීම තමයි ඒකට හේතුව මම දාලා තියෙන කෙටියේ. එකම ආවර්තයේ ක්ෂාර ලෝහයට වඩා ක්ෂාරීය පාංශු ලෝහයේ විදුලිතාවය වැඩි. ඝනත්වය කාණ්ඩවල පහළට යද්දී වැඩි වෙනවා. ඝනත්වය කියන්නේ ස්කන්ධය පිටීම පරිමාව. ඒතර කාණ්ඩවල පහළට යද්දී පරිමාවත් වැඩි වෙනවා, ස්කන්ධයත් වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වීම ඝනත්වය වැඩි වෙන්න හේතු වෙනවා, පරිමාව වැඩි වීම ඝනත්වය අඩු වෙන්න හේතු වෙනවා. නමුත් පුතේ මෙතනදී කාණ්ඩවල පහළට යනකොට ස්කන්ධය වැඩි වීම වැඩි. ඒ නිසා ඝනත්වය වැඩි වෙලා තියෙනවා. ඝනත්වය සියුම් අධ්‍යයනය කරොත් ඒ අගයන් එක අපිට පේනවා අපගමනයන් තියෙනවා. නමුත් පොදු වශයෙන් කාණ්ඩයේ පහළට ඝනත්වය වැඩි වෙනවා. තව සටහනක් දාගන්න මෙතන
ලිතියම් සෝඩියම් පොටෑසියම් වගේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට අඩුයි ජලයේ පාවෙන ලෝහ විදියට. ද්‍රවාංකය කාන්දර පහළට යද්දී අඩු වෙනවා. සියුම් අධ්‍යයනය කරොත් අගයන් එක්ක අපිට පේන අපගමනයක් තියෙනවා. නමුත් පොදු වශයෙන් අඩු වෙනවා. ඒ අඩු වීමට හේතු වෙන්නේ ලෝහක බන්ධන ප්‍රබලතාවයේ කාණ්ඩවල පහළට යද්දී අඩු වීම. ලෝහක බන්ධන ප්‍රබලතාවය අඩු වෙන්නේ ඒ කාණ්ඩවල පහළට යද්දී කැටායන විශාලත්වය වැඩි වෙන නිසා. ඒ වගේම ද්‍රවාංකයක් සංසන්දනය කරොත් ක්ෂාර ලෝහයත් එක්ක ඒ එහා පැත්තේ තියෙන ක්ෂාරීය පාංශු ලෝහය ක්ෂාර ලෝහයට වඩා ක්ෂාරීය පාංශු ලෝහයේදී වැඩි ද්‍රවාංකය. පළමු අයනීකරණ ශක්තිය කාණ්ඩයේ පහළට යද්දී අඩු වෙනවා. අර ඒ වැඩි වීම ප්‍රධාන හේතුව. ක්ෂාර ලෝහයට වඩා ක්ෂාරීය පාංශු ලෝහයේ පළමු අයනීකරණ ශක්තිය වැඩි. ඊළඟ ප්‍රතික්‍රියාශීලීත්වය කාණ්ඩවල පහළට යද්දී වැඩි වෙනවා. ඒ කාණ්ඩවල පහළට යද්දී වැඩි වෙන හේතුව අර ඒ වැඩි වීම ඒ නිසා පළමු අයනීකරණ ශක්තිය දෙවන අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. කැටායන හදන්න තියෙන පහසුව වැඩි වෙනවා. මේ කැටායන හදන්න මේක ප්‍රතික්‍රියා වෙන්නේ. කැටායන හදන්න තියෙන පහසුව වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. ඒ නිසා ඒ කාණ්ඩවල පහළට යාමේදී කැටායන හදන්න තියෙන පහසුව වැඩි වෙන නිසා මේක වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. එකම ආවර්තයේ ක්ෂාර ලෝහය සහ ක්ෂාරීය පාංශු ලෝහය ගන්නකොට ක්ෂාර ලෝහයේ ප්‍රතික්‍රියාශීලීත්වය වඩා ක්ෂාර පාංශු ලෝහයේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. ඒකට හේතුව විදිහට හඳුන්වා දෙන්න පුළුවන් ක්ෂාර ලෝහයට එක ඉලෙක්ට්‍රෝනය අයින් කරන්න තියෙන්නේ ක්ෂාර පාංශු ලෝහයට පළමු අයනීකරණ ශක්තිය සහ දෙවන අයනීකරණ ශක්තිය කියන දෙකම ලබාගෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න සිදු වෙනවා ප්‍රතික්‍රියා කිරීමේදී. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපි පළවෙනි කොටසේදී අධ්‍යයනය කරනවා පළවෙනි කාණ්ඩයේ ලෝහ, දෙවන කාණ්ඩයේ නැත්නම් පළවෙනි කාණ්ඩයේ ක්ෂාර ලෝහ, දෙවන කාණ්ඩයේ ක්ෂාරීය පාංශු ලෝහවල පොදු ගුණ සහ ලක්ෂණ නැත්නම් තොරතුරු කීපයක් ඊට අමතරව ඒගොල්ලන්ගේ තෝරාගත්ත ගුණ කීපයක ආවර්තය ඔස්සේ පහළට යද්දී ප්‍රධාන වශයෙන් මොකක්ද ඒ ගුණයට සිද්ධ වෙන්නේ කියන කාරණයක්. එහෙනම් අපි අපි දෙවෙනි කොටසෙන් සාකච්ඡා කරනවා මේ ස්කෝලේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාකාරීත්වය නැත්නම් මොන වගේ සංයෝගයකද ප්‍රතික්‍රියා කරන්නේ මොනවාද ඒ වගේ හැදෙන පාල කියලා. පළවෙනි පොයින්ට් එක විතර දාලා තියෙනවා ක්ෂාර ලෝහ, ක්ෂාර පාංශු ලෝහ බෙහෙවින් ප්‍රතික්‍රියාශීලී කියලා. මේවා ඔක්සිහාරක මොකද මේකවල ප්‍රතික්‍රියා කරද්දී ඔක්සිකරණය වෙනවා අනිත් ප්‍රභේදයේ පාංශුවෙන් ඔක්සිහරණය කරමින්. මේ මූලද්‍රව්‍ය සිදු කරන ප්‍රතික්‍රියා ගත්තාම මොකද අපි වෙන වෙනම ජලය සමග ඔක්සිජන් සමග N2 සමග හයිඩ්‍රජන් සමග ඊට පස්සේ වායු ගෝලීය වාතය සමග අම්ල සමග ප්‍රතික්‍රියාව අපි කතා කරන්න ඕන. සාමාන්‍යයෙන් O2 සහ N2 සමග ප්‍රතික්‍රියාව අපි අධ්‍යයනය කරනවා අපිට වාතය සමග සිදු කරන ප්‍රතික්‍රියාව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙතනදී මම මුලින්ම ජලය සමග සිදු කරන ප්‍රතික්‍රියාව ගත්තා. ඒතර මම මේ සටහන හදලා තියෙන්නේ අදාළ ද්‍රව්‍ය සමග ක්ෂාර ලෝහ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ ක්ෂාරීය පාංශු ලෝහ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියන කාරණා ඒක ඔයගොල්ලන්ට සංසන්දනාත්මකව මේක පාඩම් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැන් ජලය සමග ප්‍රතික්‍රියා කරද්දී උනත් පුතේ මේ ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන විශේෂයෙන් අපි දැනගන්න ඕන මේ ඒ ප්‍රතික්‍රියා තත්ත්වය මත මේ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන විදිය සහ නැත්නම් ආකාරය සහ ප්‍රතික්‍රියා ස්වභාවය සහ හදන පළ වෙනස. එහෙනම් සිසිල් ජලය සමග ක්ෂාර ලෝහ ගත්තාම සියල්ල ප්‍රතික්‍රියා කරනවා. පොදු ප්‍රතික්‍රියාව තමයි අදාළ ලෝහයේ ජලය සමග ප්‍රතික්‍රියා කරලා අනුරූප හයිඩ්‍රොක්සයිඩ් එක හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මෙතනදී විශේෂයෙන් වැදගත් වෙනවා ලිතියම් ප්‍රතික්‍රියා කරන සෙමින් සෝඩියම් ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ පොටෑසියම් ගත්තාම ගිනි ගැනීමක් සහිතව ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ස්ෆෝටනයක් සහිතව ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරන්න පුළුවන් සෝඩියම්ගෙන් පල්ලෙහාට පොටෑසියම්ගෙන් පල්ලෙහාට යනකොට. එහෙනම් අපිට පේන්න හදන්නේ මොකක්ද? සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාව ගත්තාම කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන කාරණේ. ඒකට පොඩ්ඩක් මෙන්න මේ සෙමින් ප්‍රබල ලෙස කියන වචන ටිකක් මතක තියාගන්න. මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පිළිබඳව යම් අදහසක් ගන්න. විශේෂයෙන් මේ සෝඩියම් කිසිද පල්ලෙහාට ජලය සමග සිදු වන ප්‍රතික්‍රියා අතිශය තාපදායක ප්‍රතික්‍රියා වෙනවා. උණු ජලය සමග සියලු මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා. පොදු ප්‍රතික්‍රියාව ගත්තාම සිසිල් ජලය හා සමානයි. ලෝහය උණු ජලය සමග ප්‍රතික්‍රියා කළා අනුරූප හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. උමාලය සමගත් ඒ හා සමානව ප්‍රතික්‍රියාව වෙන්නේ සියලු මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා. ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් සහ H2 වායුව පිට කරන සාමාන්‍ය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියන එක උෂ්ණත්වය වැඩි වෙන ප්‍රතික්‍රියා කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒ නිසා සිසිල් ජලය සමග සියල්ල ප්‍රතික්‍රියා කරනවා නම් උණු ජලය සහ උමාලය සමග ප්‍රතික්‍රියාව අපිට අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට සිසිල් ජලය සමග පළවෙනි කාණ්ඩයේ ක්ෂාර ලෝහ සියල්ල ප්‍රතික්‍රියා කරනකොට ක්ෂාරීය පාංශු ලෝහ වල බෙරිලියම් සිසිල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දැන් මැග්නීසියම් ගත්තාම මැග්නීසියම් සමහර විට ඔයගොල්ලෝ අහලා ඇති ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. සරලව ගත්තොත් බෙරිලියම් මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි කැල්සියම් විතර බේරියම්ට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා පහසුවෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම කාණ්ඩේ පහළ කරනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පොදු ප්‍රතික්‍රියාව ලෝහය ජලය සමග ප්‍රතික්‍රියා කරලා පළවෙනි කාණ්ඩේ වගේම තමයි අදාළ හයිඩ්‍රොක්සයිඩ් හදලා H2 වායුව නිදහස් කරනවා. මේකත් එක්ක සංසන්දනාත්මකව පාඩම් කරනවා. පාඩම් කරන්නේ. උණු ජලය ගත්තාම මෙතන සියල්ල ප්‍රතික්‍රියා කරලා දෙවන කාණ්ඩේ ක්ෂාරීය පාංශු ලෝහ වලට ආවම
අර සිසිල් ජලය සමග පැහැදිලි ප්‍රතික්‍රියාවක් මොකක්ද මැග්නීසියම් සෙමින් ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මැග්නීසියම් ටු බේරියම් කියලා උදාව තියෙනවා. ඒ සියලු දෙනා උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. නමුත් මැග්නීසියම් සෙමින් ප්‍රතික්‍රියා කරන්නේ. බෙරිලියම් තවදුරටත් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ. සිසිල් ජලය සමග වෙන්න උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. එතකොට මැග්නීසියම් සිට බේරියම් දක්වා ගත්තාම පොදු ප්‍රතික්‍රියාව සිසිල් ජලය හා සමානයි. ලෝහය ජලය සමග ප්‍රතික්‍රියා කරලා අදාළ හයිඩ්‍රොක්සයිඩය හදලා එක්ස්ට්‍රීම් දාස් කරනවා. විශේෂයෙන් මැග්නීසියම් සෙමින් ප්‍රතික්‍රියා කරන එක මතක තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේ කාරණා දෙක ගත්තාම අපි කියනවා බෙරිලියම් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ. කියන්නේ ද්‍රවය සමග උණු හෝ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපි උමාලයට ආවම අන්න සිසිල් සහ උණු ජලය සමග ප්‍රතික්‍රියා නොකරු බෙරිලියම් උමාලය සමග ප්‍රතික්‍රියා කරලා එයාගේ ඔක්සයිඩය සහ හයිඩ්‍රජන් වායුව නිදහස් කරනවා. විශේෂයෙන් මතක තියාගන්න හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි ඔක්සයිඩ් ලබා දෙන්නේ. මැග්නීසියම් එහෙමයි. සාමාන්‍ය සලකන පුතේ උමාලය සමග දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරපුවම හදන ප්‍රධාන ඵලයේ විදිහට ඔක්සයිඩය. ඒ ආකාරයට මතක තියාගන්න ප්‍රතික්‍රියා නමුත් විශේෂයෙන් මෙතන වැදගත් වෙන්නේ උමාලය සමග අර සිසිල් සහ උණු ජලය සමග ප්‍රතික්‍රියා නොකරපු බෙරිලියම් ප්‍රතික්‍රියා කරන පටන් ගැනීම සහ අදාළ ඔක්සයිඩය ලබා දීම කැල්සියම් ටු බේරියම් කොහොමද ප්‍රතික්‍රියා කරනවා සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියන්නේ උමාලය සමග ප්‍රතික්‍රියා කරනවා කියන කාරණේ. එහෙනම් ජලය සමග මෙන්න මේ ඊළඟ මම තෝරගත්ත O2 සමග ප්‍රතික්‍රියාව කාම උෂ්ණත්වයේදී සහ දහනයේදී ප්‍රතික්‍රියාවේ ස්වභාවය වෙනස් වෙනවා. කාම උෂ්ණත්වයේදී සියලු ලෝහ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ඔක්සයිඩ් ලබා දෙන්නේ පොදු ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි. ශාරීරික පාර්ශ්වලෝහ මහිම කතා කරනවා. සියලු දෙනා වාතයෙන් නිරාවරණය කරලා තිබ්බම ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ ඔක්සයිඩ් හදනවා. දහනයේදී ලිතියම් පළවෙනි කාණ්ඩේ ශාර ලෝහ ගත්තාම ලිතියම් ප්‍රධාන ඵලයේ තියෙන ඔක්සයිඩ් ලබා දෙනවා. සෝඩියම් ගත්තාම ප්‍රධාන ඵලයේ තියෙන මේ තියෙන පුතේ සෝඩියම් පෙරොක්සයිඩය. සෝඩියම් පෙරොක්සයිඩ් තමයි ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ. සුළු වශයෙන් සෝඩියම් ඔක්සයිඩ් හදනවා. ඊළඟට පොටෑසියම් සීසියම් දක්වා ගත්තාම ඒ කියන්නේ පොටෑසියම් රුබීඩියම් සීසියම් ගත්තාම ප්‍රධාන ඵලයේ විදිහට ඒගොල්ලෝ හදන්නේ කොහොමද සුපර් ඔක්සයිඩ් එක. හොඳට මතක තියාගන්න. සුළු වශයෙන් ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් හදනවා. එතකොට මේ කියන්නේ පොටෑසියම් සඳහා ප්‍රතික්‍රියාව පොටෑසියම් ඔක්සිජන් එක සුපර් ඔක්සයිඩ් හදලා තියෙන මේ පොටෑසියම් සුපර් ඔක්සයිඩ්. මෙතන විශේෂයෙන් මතක තියාගන්න ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය ගත්තාම 4ට 1 2ට 1 1ට 1. ඒ කියන්නේ අදාළ ලෝහයේ ඔක්සයිඩ් හදනවට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ගන්නවා පෙරොක්සයිඩ් හදන්න. එතකොට සාපේක්ෂව වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ගන්න අදාළ ලෝහයේ සුපර් ඔක්සයිඩ් සෑදීමේදී. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේදී එක ලෝහ මවුලයක් ලබා ගන්න ඔක්සිජන් ප්‍රමාණය සුපර් ඔක්සයිඩේදී ඉහළගයක් ගන්නවා ඔක්සයිඩ් සහ පෙරොක්සයිඩ් හදන එකත් එක්ක සංසන්දනය කරනවා. පොඩ්ඩක් ඒ ගැන අවධානය ගන්න ඕන. එහෙම මම ශාර පාංශු ලෝහ වලට යන්නම්. දහනයේදී සියලු මූල ද්‍රව්‍ය අපි සලකන්නේ ඔක්සයිඩ් හදනවා කියලා. අර කාම උෂ්ණත්වයේදී වගේම තමයි. එතකොට මැග්නීසියම් මොඩුත් එක මැග්නීසියම් ඔක්සයිඩ්, කැල්සියම් මොඩුත් එක කැල්සියම් ඔක්සයිඩ්. නමුත් බේරියම් ඇතම් ග්‍රන්ථ වල ස්ට්‍රොන්ටියම් සඳහන් වෙනවා. නමුත් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය තුළ බේරියම් මතක තියාගත්තාම බේරියම්ට පුළුවන් අර ඔක්සයිඩ් හදන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අරගෙන එයාගේ ඔක්සයිඩ් සුපර් ඔක්සයිඩ් පෙරොක්සයිඩ් හදන්න බේරියම්ට පුළුවන්. දැන් පෙරොක්සයිඩ් දක්වා ගමන් කරන්න. හැබැයි එතනදී සැපීතු උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වයක් කියලා තමයි සඳහන් වෙන්නේ. බේරියම් පෙරොක්සයිඩ් හදනවා නම්. එතන මතක තියාගන්න අපිට කොහොමද ශාරීරික පාංශු ලෝහ වල සුපර් ඔක්සයිඩ් කියන වචනේ ඇහෙන්නේ නැහැ. සුලභ රසයෙන් ඔක්සයිඩ් කියන වචනේ. නමුත් බේරියම් අපිට බේරියම් පෙරොක්සයිඩ් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔක්සිජන් සමග කාම උෂ්ණත්වයේදී ශාර ලෝහ ප්‍රතික්‍රියාව ශාරීරික පාංශු ලෝහ ප්‍රතික්‍රියාව ඒ ඔක්සිජන් තුළ දහනයේදී ශාර ලෝහ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ ශාරීරික පාංශු ලෝහ කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා බලන්න. හරි අපි ඊට පස්සේ N2 සමග ශාර ලෝහ සහ ශාරීරික පාංශු ලෝහ සිදු කරන ප්‍රතික්‍රියාව බලමු. N2 සමග මේ මොන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරත් අපි රත් කරන්න ඕන. පළවෙනි කාණ්ඩයේදී ලිතියම් පමණයි N2 සමග ප්‍රතික්‍රියා කරන්නේ. සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් වගේ මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒතර ලිතියම් N2 සමග රත් කරපුවාම රතු පැණික කුඩක් ආකාරයකට අපිට ලිතියම් නයිට්‍රයිඩ් ලබා දෙනවා. දෙවන කාණ්ඩයේදී නැත්නම් ශාරීරික පාංශු ලෝහ ගත්තාම රත් කිරීමේදී සියලු මූල ද්‍රව්‍ය N2 සමග ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයක් විදිහට මැග්නීසියම් N2 සමග ප්‍රතික්‍රියා කරපුවාම මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2 සුදු නැත්නම් කහ පැති කුඩක් ආකාරයකට එයාගේ නයිට්‍රයිඩ් ලබා දෙනවා. ඒ වගේම අපිට අනිත් මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා යන්න පුළුවන්. ඊළඟට අවසාන තෝරගත්ත හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරද්දී අපි ඉහළ උෂ්ණත්වයක් ලබා දෙන්න ඕන. ඉහළ උෂ්ණත්වයකට පත් කරන්න ඕන, රත් කරන්න ඕන. පළවෙනි කාණ්ඩයේ සියලු මූල ද්‍රව්‍ය හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයක් විදිහට සෝඩියම් H2 සමග ප්‍රතික්‍රියා කරලා එයාගේ සෝඩියම් හයිඩ්‍රයිඩ් ලබා දීලා තියෙනවා. මේක ඝන අයනික සංයෝගයක් කියලා මතක තියාගන්න. මෙතන තියෙන්නේ Na+ අයනය සහ H- අයනය. සාමාන්‍යයෙන් අපිට
හයිඩ්‍රජන්ගේ ධන එක ඔක්සිකරණ අවස්ථාව සුලභව හමු වුණාට හයිඩ්‍රජන්ගේ ඍණ එක ඔක්සිකරණ අවස්ථාව හම් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ලෝහ හයිඩ්‍රයිඩ් වලදී හයිඩ්‍රජන් පෙන්වන්නේ යාගේ ඍණ එක ඔක්සිකරණ අවස්ථාව. එතකොට මෙතන තියෙන්නේ ආයනික බන්ධනයක් Na+ සහ H- අපි මේ පිළිබඳව පස්සේ කතා කරනවා. දෙවන කාණ්ඩයට ගියාම බෙරිලියම් හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියාව ඊතරම් සාර්ථක ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒ නිසා සලකනවා බෙරිලියම් හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. අනිත් මූලද්‍රව්‍ය ටික ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියා කරලා අනුරූප හයිඩ්‍රයිඩ් ලබා දෙනවා. ඒ හයිඩ්‍රයිඩ් එක අපි සලකන්නේ ඝන ආයනික සංයෝග විදියට. මෙන්න මේ කියපු කාරණය මම සෝඩියම් ලෝහය උදාහරණ නම් පැහැදිලි කරනවා. සෝඩියම් පුළුවන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා පහසුවෙන් සෝඩියම් ඔක්සයිඩ් එක හදන්න. ඒ සෝඩියම් ඔක්සයිඩ් එක පුළුවන් ජල වාෂ්පයක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් කාබනේට් දක්වා මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට කරගෙන යනවා. ඊට අමතරව සෝඩියම්ට කෙලින්ම පුළුවන් ජල වාෂ්පයක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්න. මේ ආකාරයට අලුත කැපූ පෘෂ්ඨයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් බවට පත් වීමේදී ක්‍රමයෙන් යන දිශ ස්වභාවය අඩු වෙනවා. දැන් මේ දෙවන කාණ්ඩයට ගියාම දෙවන කාණ්ඩයේ ලෝහ ඒ දිශන පෘෂ්ඨයක් මලන වීම පැහැදිලි කරන්න මම මැග්නීසියම් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දෙවන කාණ්ඩේ නම් කියන්නේ මලන වෙන්නේ යාගේ ඔක්සයිඩ් හදන නිසා කියලා. නමුත් මේ ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් එක්ක කාබනේට් දක්වා වුණා යන්න පුළුවන්. ඒ ආකාරයට යාගේ දිශන පෘෂ්ඨයක් ඒ දිශන ස්වභාවය අඩු කර ගන්න පුළුවන් ඔක්සයිඩ් සහ කාබනේට් බවට පත් වීමේදී. ආයෙත් කියන්න තියෙන්නේ ලෝහය අණුව ඒ තත්ත්වයේ අණුව ප්‍රතික්‍රියා සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදු වශයෙන් ඔක්සයිඩ් හැදීම, හයිඩ්‍රොක්සයිඩ් හැදීම, කාබනේට් හැදීම වගේ ක්‍රියාවලිය තුළ මේගොල්ලන්ගේ ඒ දිශන ස්වභාවය නැති වෙන්න පුළුවන්. වාතය දහනය කිරීමේදී අර ඔක්සිජන් සහ නයිට්‍රජන් සමග දහනය කිරීමේදී නැත්නම් රත් කිරීමේදී ඒ සිදු කරු ප්‍රතික්‍රියාව අපිට මතකයි නම් මේක තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් පළවෙනි කාණ්ඩේ ෂාර් ලෝහ වලින් ලිතියම් පමණක් වාතය දහනයේදී ප්‍රධාන ඵලයන් විදිහට ඔක්සයිඩයට අමතරව එයාගේ නයිට්‍රයිඩයක් හදනවා. ඔක්සයිඩයට අමතරව නයිට්‍රයිඩයක් හදනවා. ඔක්සයිඩයේ සුදු පාට ඝනයක් නයිට්‍රයිඩයේ රතු පාට ඝනයක් විදිහට තමයි අපිට ලැබෙන්නේ. මේක මිශ්‍රණයක් විදිහට අපිට ලැබෙනවා ලිතියම් වලින්. නමුත් පළවෙනි කාණ්ඩේ සෝඩියම් සිට සීසියම් දක්වා අනෙක් මූලද්‍රව්‍ය නයිට්‍රයිඩය හදන්නේ නැහැ. නමුත් ඒකවල වාතය දහනයේදී අපි අර ඔක්සිජන් තුලදී දහනය කරපුවාම මේ ප්‍රතික්‍රියාවට තිබ්බේ අන්න ඒ ප්‍රතික්‍රියාවට මෙතනදී වෙනවා. සෝඩියම් ප්‍රධාන ඵලය විදිහට පෙරොක්සයිඩ්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් ප්‍රධාන ඵලය විදිහට සුපරොක්සයිඩ් හදන ප්‍රතික්‍රියා ටික මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවට පිළිවෙල සෝඩියම් to සීසියම් දක්වා ප්‍රතික්‍රියාව O2 තුල දහනයේදී මෙන්වේ. නමුත් මේවා නයිට්‍රයිඩ් සාධනය නැත. ඒතකොට වාතය තුල දහනයේදී පළවෙනි කාණ්ඩේ ලිතියම් පමණයි නයිට්‍රයිඩ් හදන්නේ ඉන්පුට් එක ප්‍රතික්‍රියා කරනවා. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ශාරීරික පාර්ශ්ව ලෝහ ගත්තාම සියල්ලම අපි අර O2 තුල N2 තුල රත් කරලා සිද්ධ වෙච්ච ප්‍රතික්‍රියාව මෙතනදී එකට කරනවා. ඒ කියන්නේ වාතයේ O2 N2 තියෙන නිසා සියලු ලෝහ ඒගොල්ලන්ගේ ඔක්සයිඩ් හදන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මෙතනදී අතරම N2 සමග ප්‍රතික්‍රියා කළා තමයි එයා නයිට්‍රයිඩ් හදන්නේ වාතය තුල දහනයේදී. ඇත්තටම මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී මේ ලැබෙන ශේෂය මැග්නීසියම් ඔක්සයිඩ් සුදු පාටයි, මැග්නීසියම් නයිට්‍රයිඩ් කහ පාටක් කියන්නේ සුදු කහ පැණි කුඩ මේ කුඩ ජලයට දාලා අපිට පුළුවන් පෙන්වන්න වාතයේ N2 තියෙනවා කියලා අපි ඉස්සරහට කතා කරමු. වාතය තුල දහනයේදී ඒ උෂ්ණත්වය සහ පවතින ඔක්සිජන් ප්‍රමාණය මත බේරියම් පුළුවන් බේරියම් පෙරොක්සයිඩ් හදන්න. ඒතකොට පළවෙනි කාණ්ඩයේදී අපිට පෙරොක්සයිඩ් සුපොක්සයිඩ් වුණාට දෙවන කාණ්ඩයේදී අපිට බේරියම්ගෙන් විතරයි පෙරොක්සයිඩ් යන්නේ සුපොක්සයිඩ් කාර්බන් එන්නේ නැහැ. ඒ කියන්නේ හදන්නේ නැහැ කියන්නේ. ඊළඟට අම්ල සමග ප්‍රතික්‍රියා ගත්තාම විශේෂයෙන් කණුක අම්ල HCl H2SO4 වගේ අම්ල සමග ප්‍රතික්‍රියාවක් සාන්ද්‍ර අම්ලයටදී මම සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 වගේ අම්ල සමග ප්‍රතික්‍රියාවක් වෙන වෙන වශයෙන් සාකච්ඡා කරනවා. සාන්ද්‍ර අම්ල මම තේරුම් කරලා තියෙනවා ඔක්සිකාරක අම්ල කියලා. ඒ කියන්නේ සාන්ද්‍ර H2SO4 සාන්ද්‍ර HNO3 වගේ අර ඔක්සෝ ඇනායනය ඔක්සිකාරක ලක්ෂණ පෙන්වන අම්ල සමග ප්‍රතික්‍රියාව වෙන වෙන වශයෙන් දක්වලා තියෙනවා. දල වශයෙන් මතක තියාගන්න ශාරීය පාංශුල ක්ෂාරලෝක කණුක අම්ල සමග කියන්නේ HCl H2SO4 වගේ අම්ල සමග ඉතා පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවා. ඇත්තටම කියනවා නම් ඉහළ තාපදායක ප්‍රතික්‍රියා ස්ෆෝටනයක් සහිතව ප්‍රතික්‍රියා කරනවා. ඉතින් එතනදී අම්ලයක් සමග මේ ලෝහය ප්‍රතික්‍රියා කිරීමේදී එයාගේ කැටායන නැත්නම් ලවණය හදනවා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. උදාහරණයක් විදිහට සෝඩියම් HCl එක සෝඩියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් වායුව. එතකොට මේ කණුක අම්ල සමග දෙවන කාණ්ඩයේ ලෝහ සියල්ල ප්‍රතික්‍රියා කරනවා. පළවෙනි කාණ්ඩයේ තරම් නැතත් යම් වේගයකින් ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා කරනවා. තාපදායක ප්‍රතික්‍රියාවක් සැලකිලි තාප ප්‍රමාණයක් අදහස් කරනවා. ලෝහය අම්ල සමග ප්‍රතික්‍රියා කරලා කැටායන නිසා හයිඩ්‍රජන් වායුව හදනවා නැත්නම් ලවණය නිසා හයිඩ්‍රජන් වායුව හදනවා. උදාහරණයක් විදිහට මැග්නීසියම් කණුක අම්ල සමග HCl සමග මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් දෙනවා.
හැබැයි මේ සාන්ද්‍රම්‍ය සමග ප්‍රතික්‍රියාව ගත්තාම මම තෝරගත්ත සාන්ද්‍ර H2SO4 සහ සාන්ද්‍ර HNO3 සුළු වශයෙන් මේ සාන්ද්‍ර HNO3 සමග ප්‍රතික්‍රියාවේදී සෑදෙන ඵල වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදු වශයෙන් පළවෙනි කාණ්ඩයේ ලෝහ සාන්ද්‍ර H2SO4 සමග ප්‍රතික්‍රියාවේදී ලෝහයේ සල්ෆේටය SO2 සහ ජලය හදනවා. හරි. HNO3 සමග ප්‍රතික්‍රියාවේදී නයිට්‍රේටය NO2 වායුව සහ H2O හදනවා. දෙවන කාණ්ඩයේ ලෝහත් එහෙමයි ශාරීරික පාංශු ලෝහ. සාන්ද්‍ර H2SO4 සමග ලෝහයේ සල්ෆේටය SO2 ජලය හදනවා. සාන්ද්‍ර HNO3 සමග එයාගේ නයිට්‍රේටය NO2 ජලය හදනවා. මේ HNO3 සමග ප්‍රතික්‍රියාවේදී ඵල වෙනස් වෙන්න පුළුවන් ලෝහය සහ ඒ පවතින තත්ත්වය අම්ලයේ සාන්ද්‍රණය උෂ්ණත්වය ආදී කාරණා මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදු වශයෙන් මෙන්න මේ ප්‍රතික්‍රියා ටික මතක තියාගන්න කණුකාම්ල සමග ප්‍රතික්‍රියාවේදී මොකක්ද වෙන්නේ? සාන්ද්‍රාම්ලවලදී සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර H2SO4 වලදී පළවෙනි කාණ්ඩයේ සහ දෙවෙනි කාණ්ඩයේ ලෝහ ප්‍රතික්‍රියාවේදී මොකක්ද වෙන්නේ කියන්නේ? කලින් කොටස සාකච්ඡා කරා මේ ස්ගුණුවේ ක්ෂාර ලෝහ සහ ක්ෂාරීය පාංශු ලෝහ විවිධ ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරලා විවිධ සංයෝග හදනවා. අපි එතනින් තෝරගත්ත සංයෝග කීපයක් පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. විශේෂයෙන් ජලය සමග ප්‍රතික්‍රියාව තමයි මෙතනදී අපේ ප්‍රධාන අවධානය යොමු වෙන ප්‍රධාන කාරණය වෙන්නේ. ඉතින් මට හොඳයි කියලා හිතච්ච විදිහට මේක දාගත්තා. මෙතන පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩයේ සංසන්දනාත්මකව කතා කරනවා. මම මුලින්ම ගන්නවා මේවල ඔක්සයිඩ්. ඒතර ක්ෂාර ලෝහ වල ඔක්සයිඩ් එක මෙතන දක්වලා තියෙනවා. සියලු ඔක්සයිඩ් ප්‍රබල භාෂ්මික ගුණ දක්වනවා. කාණ්ඩේ පහළට යනකොට ඒ භාෂ්මික ප්‍රබලතාවයේ භාෂ්මික ගුණ වැඩි වෙනවා. සියල්ල ජලය සමග ප්‍රතික්‍රියා කර අනුරූප හයිඩ්‍රොක්සයිඩ් හදනවා. උදාහරණයක් විදිහට සෝඩියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. මේක සංසන්දනාත්මකව දෙවන කාණ්ඩයත් එක්ක බලුවොත් මේ තියෙනවා දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් එක. මෙතනදී සියල්ල ප්‍රබල භාෂ්මික ගුණ පෙන්නනවා කොට බෙරිලියම් ඔක්සයිඩ් දෙවන කාණ්ඩයේදී වේගුණී, මැග්නීසියම් ඔක්සයිඩ් භාෂ්මික නැත්නම් දුබල භාෂ්මික ගුණ පෙන්නනවා. කැල්සියම් ඔක්සයිඩ් සිට බේරියම් ඔක්සයිඩ් දක්වා මේ ඔක්සයිඩ් තුන ප්‍රබල භාෂ්මික ගුණ පෙන්නනවා. එහෙනම් අපිට පේනවා මෙතනදී සියල්ල ප්‍රබල භාෂ්ම වෙන්නේ නැහැ. පළවෙනි කාණ්ඩයත් එක්ක සංසන්දනය කරද්දී ඒ වගේම කාණ්ඩයේ පහළ භාෂ්මික ප්‍රබලතාවය වැඩි වෙනවා. මේගොල්ලෝ සියල්ල ජලය සමග ප්‍රතික්‍රියා කරලා අනුරූප හයිඩ්‍රොක්සයිඩ් හදනවා. උදාහරණයක් විදිහට මැග්නීසියම් ඔක්සයිඩ් ජලයට දැම්මොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඊට පස්සේ මම තෝරගත්ත සංයෝගයේ පෙරොක්සයිඩ්. පෙරොක්සයිඩ් විශේෂයෙන් අපි පළවෙනි කාණ්ඩයේ සෝඩියම් පෙරොක්සයිඩ් ගැන කතා කරන්න පුළුවන්. මේ පෙරොක්සයිඩ් ජලය සමග පහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියා කරලා අනුරූප හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාදනවා. මේ පහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියා කරවන්නේ එහෙම නැත්නම් H2O2 ටික ජලය සහ ඔක්සිජන් බවට වියෝජනය වෙන නිසා ඔයාලට H2O2 එකතු කරගන්න ඕන නම් ලබා ගන්න ඕන නම් ඔයා පහළ උෂ්ණත්වවලදී තමයි මේ ප්‍රතික්‍රියාව කරන්න ඕන. ඒක සංසන්දනාත්මකව දෙවන කාණ්ඩෙට ගියොත් දෙවන කාණ්ඩයේ පෙරොක්සයිඩ් එක කතා කරේ බේරියම් පෙරොක්සයිඩ්. බේරියම් පෙරොක්සයිඩ් ඒ ආකාරයෙන්මයි මම මේ හරියට දාලා තියෙන්නේ. මේ වගන්තිය මෙතෙන්ට ගැලපෙනවා කියන්නේ. එහෙනම් දෙවන කාණ්ඩයේ පෙරොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරලා අනුරූප හයිඩ්‍රොක්සයිඩ් සහ H2O2 ලබා දෙන පහළ උෂ්ණත්වයේදී මම ඊළඟට තෝරගත්ත සුපර් ඔක්සයිඩ්. සුපර් ඔක්සයිඩ් පහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කරනවා ජලය සමග. එතනදී අනුරූප හයිඩ්‍රොක්සයිඩ් H2O2 වලට අමතරව ඔක්සිජන් වායුවක් ලබා දෙනවා. උදාහරණයක් විදිහට පොටෑසියම් සුපර් ඔක්සයිඩ් ජලය සමග පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග O2 ලබා දෙනවා. මම මෙතන ඉරක් ගහලා තියෙන්නේ අපි දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ශාරීරික පාංශු ලෝහ වල සුපර් ඔක්සයිඩ් කතා කරමු නැති නිසා. ඒගොල්ලන් සුපර් ඔක්සයිඩ් නැති නිසා. ඊට පස්සේ මම යනවා හයිඩ්‍රොක්සයිඩ් වලට. පළවෙනි කාණ්ඩේ ශාර ලෝහ වල හයිඩ්‍රොක්සයිඩ් සියල්ල ප්‍රබල භාෂ්ම වෙනවා. ඒක සංසන්දනාත්මක දෙවන කාණ්ඩෙට ගියොත් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මිකයි, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්මික ගුණ පෙන්නනවා. මෙන්න මේ තබලකම දාලා දිගටම ලියලා තියෙන්නේ මේ වගන්තියේ කාණ්ඩ දෙකටම පොදු වෙනවා කියන කාරණය. මොකද කියන්නේ කාණ්ඩයේ පහළට භාෂ්මික ප්‍රබලතාවය වැඩි වෙයි. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තත් දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තත් වෙන වෙන මේ කාණ්ඩ දිගේ පල්ලෙහාට ගියොත් හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මික ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊට අමතරව ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. අපි ජල ද්‍රාව්‍යතාවය ඉස්සරහට වෙනම කතා කරමු. ඒ නිසා මෙතනදී මම කවුද ජලයේ දී වෙන්නේ කවුද ජලයේ දී නොවෙන්නේ කියන කාරණය සඳහන් කරලා නැහැ. අපි ඒක ඉස්සරහට කතා කරන නිසා. ඊට පස්සේ මම තෝරගත්ත නයිට්‍රයිඩ් මම පොදු වෙන ඒ කියන්නේ කාණ්ඩ දෙකකට පොදු වෙන වගන්තියක් තමයි සියලු නයිට්‍රයිඩ් ජලය සමග අනුරූප හයිඩ්‍රොක්සයිඩ් හා NH3 ලබා දෙනවා. මේ නයිට්‍රයිඩ් ජලයට දාපුවම ජලය සමග ප්‍රතික්‍රියා කරලා අදාළ ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියා හදනවා. උදාහරණයක් විදිහට ලිතියම් නයිට්‍රයිඩ් ජලය සමග ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා, මැග්නීසියම් නයිට්‍රයිඩ් ජලය සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා. මම මෙතන ජලයේ ප්‍රෝටියම් සමස්ථානික වෙනුවට ඩියුටීරියම් සමස්ථානික දාලා ලියලා තියෙනවා. ඉතින් ඊතරදී ලිතියම් නයිට්‍රයිඩ් D2O2 ප්‍රතික්‍රියා කරොත් LiOD ඩියුටීරියම් සමස්ථානිකයේ හයිඩ්‍රොක්සයිඩ් එක ND3 පිට වෙන්නේ. ඒක පොඩ්ඩක් ඔය අපි සිද්ධාන්ත පන්තියේදී කරන අමතර කාරණයක්. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපි හයිඩ්‍රයිඩ් සලකමු.
පොදුවේ වගන්තියක් දාලා තියෙනවා පළවෙනි කාණ්ඩයට සහ දෙවෙනි කාණ්ඩයට කාණ්ඩ දෙකේම හයිඩ්‍රයිඩ් ජලය සමග අනුරූප හයිඩ්‍රොක්සයිඩ් සහ H2 ලබා දෙයි. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ හයිඩ්‍රයිඩයක් වුණත් දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රයිඩයක් වුණත් ජලයට දාපුවාම ඒ ලෝහයේ හයිඩ්‍රොක්සයිඩ් සහ H2 වායුව තමයි නිදහස් කරන්නේ. ඒ වගේම මේ කාණ්ඩ දෙකේම හයිඩ්‍රයිඩ් අපි බෙරිලියම් හයිඩ්‍රයිඩ් පැත්තකින් තියමු. අපි ඒක බෙරිලියම් හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කරලා හදන්න බෑ කියලා කිව්වේ. එතකොට අපි හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියාවෙන් මේ හදන ක්ෂාරලෝහ හයිඩ්‍රයිඩ් සහ ක්ෂාරීය පාංශලෝහ හයිඩ්‍රයිඩ් ගත්තාම මේවා ඝන අයනික සංයෝග හයිඩ්‍රජන් ඉන්නේ ඍණ එක ඔක්සිජන් අවස්ථාවේ. එතකොට මේ ලෝහ හයිඩ්‍රයිඩ් ජලයට දාපුවාම H- අයනය තමයි ජලයට නිදහස් වෙන්නේ. ඒකදී අපි ප්‍රතික්‍රියාවට අවධානය යොමු කළොත් සෝඩියම් හයිඩ්‍රයිඩ් මම උදාහරණ ගන්න තියෙනවා. සෝඩියම් හයිඩ්‍රයිඩ් ජලයට දැම්මොත් එයාගේ හයිඩ්‍රොක්සයිඩ් සහ නිදහස් කරනවා. ක්ෂාරීය පාංශලෝහ වලින් මම ගත්තා කැල්සියම් හයිඩ්‍රයිඩ් එයා ජලයට දැම්මොත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් H2. මම අර ප්‍රෝටියම් සමස්ථානිකයේ වෙනුවට ඩියුටීරියම් සමස්ථානිකයේ දාලා ලියලා තියෙනවා. KH පොටෑසියම් හයිඩ්‍රයිඩ් D2O එක මොනවද හදන්නේ කියලා බලන්න. තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ වගේම කැල්සියම් හයිඩ්‍රයිඩ් D2O එක මොනවද හදන්නේ කියලා ඒ පිළිබඳව ලියන්න අවශ්‍ය නම් ලියන්න පුරුදු වෙන්න ඕනේ. මේ ආකාරයට තමයි අපි ඉස්කෝලේ පස්වෙනි කොටසේදී සාකච්ඡා කරන්නේ ක්ෂාරලෝහ සහ ක්ෂාරීය පාංශලෝහ හදන සංයෝග තාපය හැමෝම. ඒ කියන්නේ අපි රත් කරොත් මේකොල්ලෝ තාපය හැමෝම ස්ථායීව පවතිනවා තාප යෝජනය වෙනවා කියන කාරණේ සෙනෙහ කරන ලේසි වෙනවා. මුලින්ම හයිඩ්‍රොක්සයිඩ් අපි අවධානය යොමු කරොත් පළවෙනි කාණ්ඩයේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්සයිඩ් සහ ජලය බවට තාප යෝජනය වෙනවා. මේ අර ප්‍රතික්‍රියාව මම දක්වලා තියෙනවා. නමුත් අනෙක් හයිඩ්‍රොක්සයිඩ් තාප ස්ථායී වේගය දක්වලා තියෙනවා. ඒ කියන්නේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් පමණයි මෙම කාණ්ඩයේදී අපි තාප යෝජනය වෙනවා කියලා ගන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සිට සීසියම් හයිඩ්‍රොක්සයිඩ් දක්වා වූ හයිඩ්‍රොක්සයිඩ් අපි තාප ස්ථායී නැත්නම් තාපය හැමුවේ වියෝජනය වෙන්නේ නැති හයිඩ්‍රොක්සයිඩ් විදිහට සලකනවා. ඒකත් එක්ක සංසන්දනාත්මක දෙවන කාණ්ඩයට ගියොත් දෙවන කාණ්ඩයේ සියල්ල ඔක්සයිඩ් සහ ජලය බවට තාප වියෝජනය වෙනවා කියලා දක්වලා තියෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාවම උදාහරණයක් විදිහට දීලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් දෙවන කාණ්ඩයේ සියලු හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය වෙනවා කියලා. කාබනේට මම ඊළඟ සංයෝගයේ සරන් තියෙනවා. මෙතන කියනවා ලිතියම් කාබනේට් එයාගේ ඔක්සයිඩ් එකේ කාබන් ඩයොක්සයිඩ් බවට තාප වියෝජනය වෙනවා කියලා. මෙතන ලිතියම් කාබනේට් වල තාප වියෝජන ප්‍රතික්‍රියාව තියෙනවා. අනෙක් කාබනේට තාප ස්ථායී වේ. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් සිට සීසියම් කාබනේට් දක්වා වූ කාබනේට් අපි සලකන්නේ තාප වියෝජනය වෙන්නේ නැහැ කියලා. ඊළඟ ස්ට්‍රක්චර් රක් කරොත් අපි වියෝජනය කරන්න ඒකවල විලීන වෙලා යනවා. වියෝජනය වෙන්නේ නැහැ. ඒකත් එක්ක සංසන්දනාත්මක දෙවන කාණ්ඩයට ආව ක්ෂාරීය පාංශලෝහ වල කාබනේට් වලට ආව සියල්ල ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට තාප වියෝජනය වෙනවා. තියෙනවා. කැල්සියම් කාබනේට් වල වියෝජන ප්‍රතික්‍රියාව උදාහරණයක් විදිහට අරගෙන තියෙනවා. කාණ්ඩේ පහළට තාප ස්ථායීතාවය වැඩි වෙනවා මේ කාබනේට් වල. ඒකට හේතුව විදිහට මම දක්වලා තියෙන්නේ කාණ්ඩේ පහළට යාමේදී කැටායනයේ ද්‍රවීකාරක බලය අඩු වෙන නිසා. කාණ්ඩේ පහළට යාමේදී කැටායනයේ අරේ වැඩි වෙනකොට කැටායනයේ ද්‍රවීකාරක බලය අඩු වෙනවා. ඒ ද්‍රවීකාරක බලය අඩු වෙනකොට සංයෝගයේ තාපය හැමෝම ස්ථායීව පවතිනවා. නැත්නම් ස්ථායීතාවය වැඩි වෙනවා. අපි බයිකාබනේට් වලට આવොත් සියලු බයිකාබනේට කාබනේටේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට තාප වියෝජනය වෙනවා කියලා සලකන්නේ සියල්ල. උදාහරණයක් විදිහට සෝඩියම් බයිකාබනේට් අරගෙන තියෙනවා. එයා සෝඩියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට තාප වියෝජනය වෙලා තියෙනවා. මේ පළවෙනි කාණ්ඩයේ කාබනේට් ගන්නකොට පුතේ මතක තියාගන්න අපිට සෝඩියම් බයිකාබනේට් සිට සීසියම් බයිකාබනේට් දක්වා වූ මේ බයිකාබනේට් ඝන විදිහට අවශ්‍ය නම් ජලීය ද්‍රාවණ විදිහට ලබා ගන්න පුළුවන්. නමුත් ලිතියම් බයිකාබනේට් ගත්තාම එයාව අපිට ඝන විදිහට ලබා ගන්න බෑ. අපිට එයාව ජලීය ද්‍රාවණයක් විදිහට තමයි ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි ලිතියම් බයිකාබනේට් වල තාප යෝජනය අධ්‍යයනය කරනවා නම් අපි ලිතියම් බයිකාබනේට් වල ජලීය ද්‍රාවණයක් තමයි රත් කරන්න වෙන්නේ. ලිතියම් බයිකාබනේට් තාප යෝජනය වෙලා කලින් කිව්වා වගේ අයි කාබනේටේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. හැබැයි අපි දන්නවා එයා කාබනේටේ තාප යෝජනය වෙනවා කියලා තවදුරටත්. නමුත් මේ ජලීය ද්‍රාවණයක් රත් කරන නිසා මේ ද්‍රාවණ තත්ත්වයේදී කාබනේටේ තවදුරටත් වියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙතන එක නවත්තලා තියෙන්නේ. අපි දෙවන කාණ්ඩයට යනකොට දෙවන කාණ්ඩේ මුලින්ම කියනවා දෙවන කාණ්ඩයේ කිසිම මූල ද්‍රව්‍යක කියන්නේ ක්ෂාරීය පාංශලෝහ කිසිම එකක අපිට බයිකාබනේට ඝන විදිහට ලබා ගන්න බෑ. නමුත් ජලීය ද්‍රාවණ ලෙස ලබා ගන්න පුළුවන්. ලිතියම් බයිකාබනේට් වගේ තමයි. එහෙනම් මේගොල්ලන්ගේ බයිකාබනේට් වල තාපස්ථායීතාවය අපි අධ්‍යයනය කරනවා නම් අපිට මේ ජලීය ද්‍රාවණයක් තමයි රත් කරන්න වෙන්නේ. සියල්ල තාප යෝජනය වෙනවා කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට. අපි දන්නවා මේ කාබනේට සියල්ලම ඔක්සයිඩ් තාප යෝජනය කරන්න පුළුවන්. නමුත් ජලීය ද්‍රාවණ තත්ත්වයේදී ඒක අපිට කාබනේටෙන් නවතින්න වෙනවා නැත්නම් අපිට එතනින් හරියට වියෝජනය කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් හිරුස්නාත් එක රත් කරලා මේ ද්‍රාවණය වාෂ්ප කරලා කාබනේට් වුණා ඔක්සයිඩ් වලට තාප යෝජනය කරන්න පුළුවන්. මම පොදු වශයෙන් ගන්නවා ද්‍රාවණ තත්ත්වයේදී
ඒක කාබනේටෙන් නවතිනවා කියලා සියල්ල මතක තියාගන්න. පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩේ බයිකාබනේට සාපයෝජනය වෙනවා. අර මෙතන පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති කරනවා. සමහර කට්ටිය ඝන විදියට සහ ජලීය ද්‍රාවණ විදියට ගන්න පුළුවන් තියෙදි ලිතියම් බයිකාබනේට් සහ දෙවන කාණ්ඩේ බයිකාබනේට අපිට ගන්න වෙන්නේ ජලීය ද්‍රාවණ විදියට විතරයි. අන්නේ කාරණේ විශේෂයෙන් මතක තියාගන්න. මම ඊළඟ නයිට්‍රේට් වලට ගියාම පළවෙනි කාණ්ඩේ සියලු නයිට්‍රේට් සාපයෝජනය වෙනවා. නමුත් මෙතන ආකාර දෙකකට වියෝජනය වෙන්නේ. ලිතියම් නයිට්‍රේට් පමණක් මෙතනදී ඔක්සයිඩ් NO2 සහ O2 බවට සාපයෝජනය වෙනවා. මෙතන තියෙන ප්‍රතික්‍රියාව NO2 දුබුරු පාට වායු අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. අනෙකුත් නයිට්‍රේට්, ඒ කියන්නේ සෝඩියම් නයිට්‍රේට් සහ සිසියම් නයිට්‍රේට් දක්වා නයිට්‍රේට් ඒකවල නයිට්‍රේට් සහ O2 බවට තමයි සාපයෝජනය වෙන්නේ. මෙතන තියෙනවා උදාහරණයක් විදිහට සෝඩියම් නයිට්‍රේට් වල වියෝජන ප්‍රතික්‍රියාව දක්වලා මෙතන දුබුරු පාට වායුවක් අපේක්ෂා කරන්න බෑ. කාණ්ඩේ පහළට යාමේදී තාපස්ථායිකතාවය වැඩි වෙලා තියෙනවා. ඒක අතර සංසන්දනාත්මකව අපි දෙවන කාණ්ඩෙට ගියම දෙවන කාණ්ඩේ සියලු නයිට්‍රේට් සාපයෝජනය වෙනවා. හැබැයි එතන සියල්ල අනුරූප ඔක්සයිඩ් NO2 සහ O2 බවට සාපයෝජනය වෙන්නේ. උදාහරණයක් විදිහට මැග්නීසියම් නයිට්‍රේට් වල සාපයෝජනය මම දාලා තියෙනවා. මෙතන දුබුරු පාට වායු නැවතත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවන කාණ්ඩේ ඕනෑම නයිට්‍රේට් එකක් සාපයෝජනය කරද්දී අපිට මේ දුබුරු පාට වායු නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් පළවෙනි කාණ්ඩේදී ලිතියම් නයිට්‍රේට් වල සාපයෝජනය විතරයි ඒ දුබුරු පාට වායු අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. මේවා වැදගත් වෙනවා මේ නයිට්‍රේට් හඳුනා ගැනීමේදී. කාණ්ඩේ පහළට යාමේදී තවදුරටත් අවස්ථාවේදී වැඩි වෙන නයිට්‍රේට්. අවසානට මම දක්වලා තියෙනවා පහන්සිල් පරීක්ෂාවේදී S ගුණියේ ලෝහ පෙන්වන වර්ණ. එතනදී ඔයගලන්ට පේනවා ලිතියම් ක්‍රිම්සන් රතු, සෝඩියම් කහ, පොටෑසියම් ලයිලැක්, රුබීඩියම් රතු දම් වර්ණ, සීසියම් නිල දම් වර්ණ, බෙරිලියම් මැග්නීසියම් ආවේනික වර්ණයක් වෙන්නන්නේ නැහැ. කැල්සියම් ගඩොල් රතු නැත්නම් රතු තැඹිලි වගේ වර්ණයන්ගෙන් දෙනවා. ස්ට්‍රොන්ඩියම් ක්‍රිම්සන් රතු, බේරියම් කහ කොළ, ඔය ඇපල් කොළ කියලා තියෙන සමහර කට්ටිය. ඉතින් මේ වර්ණ වලින් අපිට පුළුවන් S ගුණයේ ලෝහයක් නම් සංයෝගයක් අපිට ලැබුණාට පස්සේ ඒ සංයෝගය තුල සැබවින්ම කුමන ලෝහයේද S ගුණය? S ගුණයේ කුමන ලෝහයේද කියන කාරණය අඳුර ගන්න පුළුවන්. පහන්සිල් පරීක්ෂාව හරහා ඒ අදාළ දැල්වලට ලැබෙන වර්ණය නිරීක්ෂණය. එහෙනම් ඒකත් මතක තියාගන්න. සංයෝග වල තාපය හමුවේදී කුමන හැසිරීමක්ද පෙන්වන්නේ කියන එකත් මතක තියාගන්න. ඉතින් තව දෙයක් විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්න පුළුවන් S ගුණයේ මේ මූලද්‍රව්‍ය හදන අනිකුත් සංයෝග කොහොමද තාපය හමුවේ හැසිරෙන්නේ කියලා. විශේෂයෙන් මම මේක කෙටියෙන් මතක තියාගන්න කියන ඔයාලා දැනට මතක තියාගන්න මෙන්න මේ සංයෝග ටික විතරයි මේගොල්ලන්ගේ වියෝජනය වෙන්නේ කියලා. එහෙනම් මේගොල්ලෝ හදන ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, සල්ෆේට් ඊට අමතරව ෆොස්ෆේට් වගේ සංයෝග ඒගොල්ලන්ව ගන්න තාප වියෝජනය වෙන්නේ නැහැ කියලා. එහෙනම් මෙතන අපි කතා කරලා තියෙන්නේ එයාලගේ වියෝජනය වෙන සංයෝග විතරයි නම් අපිට මේ ටික මතක තියාගන්න ඕන. මෙතනදී අපි පොටෑසියම්ට යටින් ඉන්න සීසියම් රුබීඩියම් එකතු කරේ නැත්තේ ඒ සීසියම් සහ රුබීඩියම් වල සංයෝගවල ජලයේ දියවීමේ රටාව පොටෑසියම් වල සංයෝග ජලයේ දියවීමේ රටාවට සමාන නිසා. ඒ නිසා තමයි අපි සීසියම් රුබීඩියම් මේකට එකතු කරේ නැත්තේ. මේ පැත්තට දාලා තියෙනවා ඒ කැටායන වලට විවිධ සංයෝග හදන්න පුළුවන් එකිනෙකට වෙනස් ඇනායන. ඒතර අපිට පුළුවන් මේ විදිහට කැටායනයක් දිගේ සහ ඇනායනයක් දිගේ ඇවිල්ලා යන සංයෝගය මෙන්න මේ දාලා තියෙන සංකේත වලින් ජලයේ දිය වෙනවද නැද්ද කියන කාරණේ තේරුම් ගන්න. උදාහරණයක් විදිහට මෙතනින් කියන්නේ ලිතියම් ධනායනය නයිට්‍රේට් අයනත්. ඒ කියන්නේ ලිතියම් නයිට්‍රේට් වෙන්න පුළුවන්, ලිතියම් නයිට්‍රයිට් වෙන්න පුළුවන්, ලිතියම් බයිකාබනේට් වෙන්න පුළුවන්. AQ කියලා කියන්නේ ජල ද්‍රව්‍යයක්. තව සංකේතයක් විදිහට SS තියෙනවා අල්ප ද්‍රව්‍ය කියන්නේ IS කියලා දාලා තියෙනවා ජලය ද්‍රව්‍ය කියන්නේ. මෙන්න මේ වගුව යටින් දාලා තියෙන වගන්ත ටික හරියට කියවලා තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට මේ වගුව පාඩම් කරන එකේ හැටි අමාරු වැඩක් නෙමෙයි. දැන් පළවෙනි වගන්තියේ තියෙනවා ශාරලෝහ සියලු සංයෝග ජලයේ දිය වේ කියලා. ඒ කියන්නේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, මෙතන දාපු නැති සිසියම් සහ රුබීඩියම්ගේ මෙන්න මේ සියලු අනායනික හදන සංයෝග ජලයේ දිය වෙනවා කියන එක තමයි ඉතින් අදහස් වෙන්නේ. නමුත් අපිට පේනවා අපගමනයන් තුනක් තියෙනවා. මෙතන එකක් නම් දක්වලා නැහැ ෆ්ලෝරයිඩය. ලිතියම්ගේ ෆ්ලෝරයිඩයයි, ෆොස්ෆේටයයි කාබනේටය ජලයේ දී වෙන්නේ නැහැ. ඒතකොට මේ වගේ සුළු අපගමනයන් අපි අර ප්‍රධාන වාක්‍ය තුනට දාගන්නේ නැහැ. ඒතකොට අපිට ඒක අර පාඩම් කරගැනීමේදී අපහසුතාවයක් ඇති වෙනවා. ඊළඟට සියලු නයිට්‍රේට්, නයිට්‍රයිඩ්, බයිකාබනේට් ජලයේ දී වේ කියනවා. ඒක මේ අතර මම කියන්නේ. ඒ කියන්නේ නයිට්‍රේට්, නයිට්‍රයිඩ්, බයිකාබනේට් මේ ඕන ලෝහයක් එක්ක හදන සරල සංයෝග ජලයේ දී වෙනවා. ඒතර අපිට මේ පැත්තට තීරුවක් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ සියලු ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් ලවණ ජල ද්‍රව්‍යවේ ඒ කියන්නේ අපිට ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් කියන කොටස තියලා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ශාර සහ ශාරීය පාංශු ලෝකයන් සියල්ලත් එක්ක. ඒතර අපි මතක තියාගන්න වගන්ති 1 2 3යි අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ තැන ඉඳලා මෙන්න මේ ඉතා කුඩා ප්‍රදේශය විතරයි. හැබැයි ඒ ප්‍රදේශය තුල
ද්‍රාවතාවයේ විචලනයක් තියෙනවා. ඒ නිසා ඒ ටිකත් අපි සියුම්ව මතක තියාගන්න අවශ්‍ය වෙනවා. අපි ඊළඟ වගන් තියෙන සියලු සල්ෆයිඩ් ජලයේ කියවේ අපිට මෙන්න මේක අවසන් කරගන්න පුළුවන්. ක්ෂාර සහ ක්ෂාරීය පාංශුලෝහ වල සියලු සල්ෆයිඩ් ජලයේ තියෙනවා. අපිට සම්පූර්ණ කොටසම අවසන් කරගන්න පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා ස්ට්‍රොන්ටියම් සහ බේරියම් හි ක්‍රෝමේට ජල අද්‍රාව්‍ය වේ කියලා. මෙන්න මේකේ ස්ට්‍රොන්ටියම් සහ බේරියම් වල ක්‍රෝමේට ජල අද්‍රාව්‍යය කියලා තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න. අනිත් ඒවා අපි ජලයේ තියෙනවා කියලා ගමු. විශේෂයෙන් අපි මේ දෙකේ පාඩම් මතක තියාගන්න ඕන. ස්ට්‍රොන්ටියම් සහ බේරියම් වල ක්‍රෝමේට කහ පාටයි. ඒ කහ පාටේ සියුම් වෙනසක් පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක කහ පාටයි කියලා මතක තියාගන්න. මම හයිඩ්‍රොක්සයිඩ් වලට අවධානය යොමු කරනවා. මෙතනදී වැදගත්ම වෙන්නේ මෙන්න මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජල අද්‍රාව්‍යය කියන එක සුදු පාට සංයෝගයක්. ඒ වගේම කාණ්ඩයේ පහළට යාමේදී ජල ද්‍රාවකතාවය වැඩි වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මුළුමනින්ම ජලයේ දියවන සංයෝගයක් බව මතක තියාගන්න ඕන. මෙතන කියන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවේ කාණ්ඩයේ පහළ ජලයේ දිය නොවේ අද්‍රාව්‍ය වේ. කාණ්ඩයේ පහළට ද්‍රාවකතාවය ඊට පස්සේ සල්ෆේට් වලට මම අවධානය යොමු කරනවා. මෙතන කියනවා ස්ට්‍රොන්ටියම් සල්ෆේට්, බේරියම් සල්ෆේට් ජලයේ දිය නොවේ කාණ්ඩයේ පහළට ද්‍රාවකතාවය අඩු වේ කියලා. එතන අපිට පේනවා විශේෂයෙන් මේ වෙද්දී අපි පළවෙනි කාණ්ඩය අවසන් කරලා ඉවරයි. දැන් මේ කියන්නේ කාණ්ඩයේ පහළට කියන දෙවන කාණ්ඩය ගැන. එතන දෙවන කාණ්ඩයේ සල්ෆේට් ගත්තාම අපි මැග්නීසියම් සල්ෆේට් ජලයේ දිය වෙනවා. කැල්සියම් සල්ෆේට් අද්‍රාව්‍යයි. ස්ට්‍රොන්ටියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ, බේරියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙක ජල අද්‍රාව්‍ය වගේම කාණ්ඩයේ පහළට ද්‍රාවකතාවය අඩු වේ කියන එක මතක තියාගන්න ඕන. ඒ වගේ විශේෂයෙන් මම මෙතන සඳහන් කරා දෙවන කාණ්ඩයේ ක්ෂාර පාංශුලෝහ වල, ක්ෂාරීය පාංශුලෝහ වල සියලු ෆොස්ෆේට, කාබනේට, සල්ෆයිඩ්, ඔක්සයිඩ් ජල අද්‍රාව්‍ය වේ කියලා මම සඳහන් කරා. මම මේ අවස්ථාවන් වලදී මෙන්න මේ මැග්නීසියම් වල තියෙනවා අල්කොසින් ද්‍රාව්‍ය වේ කියන එකත් අද්‍රාව්‍ය පැත්තට දාගත්ත. ඒතර පාඩම් කරන්න ලේසි. ඒ වල කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ විදිහට මතක තියාගත්තාම මේ සල්ෆයිඩ් තීරුව, ෆොස්ෆේට් තීරුව, කාබනේට් තීරුව, ඔක්සලේට් තීරුව මේ සියල්ල ඔයාලට එක වගන්තියකින් අවසන් කරගන්න පුළුවන්. අර පොඩි තැන් අල්ලගෙන අපි ඒව සියුම්ව පාඩම් කරන්න ගියොත් වෙන්නේ අපිට අර සමස්තය පාඩම් කරන්න බැරුව යනවා. ඒ නිසා සමහර සියුම් තැන් අපිට අතාරින්න වෙනවා. මොකද විශේෂයෙන් එක ක්ෂාරීය පාංශුලෝහ වල සල්ෆයිඩ්, කාබනේට, සල්ෆේට්, ඔක්සලේට්, ක්‍රෝමේට ආදී ජල ද්‍රාවකතාවයේ කාණ්ඩයේ පහළට අඩු වෙන එක. සමස්තයක් විතර අපි අර එක තීරුවකින් අවසන් කරගත්ත මෙන්න මේ පොයින්ට් එකේදී ෆොස්ෆේට්, කාබනේට, සල්ෆයිඩ්, ඔක්සලේට් ජලයේ දිය වෙන්නේ නැහැ කියලා. නමුත් අර ඒ දිය නොවුනත් අපි දන්නවා සුළු වශයෙන් හෝ දිය වෙනවා. ඒ දියවීම සලකා බැලුවොත් අපිට ගන්න පුළුවන්ලු සල්ෆයිඩ්, කාබනේට, සල්ෆේට්, ඔක්සලේට්, ෆොස්ෆේට්, ක්‍රෝමේට ආදී කාණ්ඩයේ පහළට යද්දී ජල ද්‍රාවකතාවය තවත් අඩු වෙනවා. විශේෂයෙන් ඒක සංසන්දනය කරන හයිඩ්‍රොක්සයිඩ් එක්ක කාණ්ඩයේ පහළට ජල ද්‍රාවකතාවය වැඩි වෙනවා. නමුත් මේ ඔක්සලේට්, කාබනේට වගේ ගත්තොත් කාණ්ඩයේ පහළට ජල ද්‍රාවකතාවය අඩු වෙනවා කියලා තමයි අපි කියන්නේ. ඊළඟට මෙන්න මේ වගේ විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන සංයෝග කීපයක් තියෙනවා. ජල අද්‍රාව සංයෝග කීපයක් විභාගයට වැඩි වශයෙන් අහන ඒගොල්ලන්ගේ වර්ණයක් වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාටයි. ඊට පස්සේ මෙන්න මේ ස්ට්‍රොන්ටියම් එන ක්‍රෝමේට්, බේරියම් ක්‍රෝමේට් කහ පාටයි. කැල්සියම් වල ඔක්සලේට් එක විශේෂයෙන් මතක තියාගන්න සුදු පාටයි. මම කියන්නේ අනිතෝ සුදු පාට නෙමෙයි කියලා. මම විශේෂයෙන් ඒකේ වර්ණය ලියුම විශේෂයෙන් මතක තියාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තව විශේෂ කාරණා ටිකක් තියෙනවා. ලවණේ ඇනායනයේ සතුව විශේෂ වර්ණයක් නෙමෙයි නම් අදාළ ලවණයේ අවර්ණ වේ. ඇත්තටම මේක මේ පළවෙනි කාණ්ඩය සහ දෙවන කාණ්ඩයේ මූල ද්‍රව්‍යයට පොදු වෙච්ච ලක්ෂණයක්. ඒ කියන්නේ ඇනායනයේ වර්ණයක් ගේන්නේ නැත්නම් ඒ සංයෝගය අවර්ණ වෙනවා. දැන් විශේෂයෙන් අපි පොටෑසියම් පර්මැංගනේට් දම් පාරවල දකින්නේ පර්මැංගනේට් අයනය නිසා. බේරියම් ක්‍රෝමේට් කහ පාටවල දකින්නේ ක්‍රෝමේට් අයනය නිසා. එහෙනම් ඇනායනයේ විශේෂයෙන් වර්ණයක් ගේන්නේ නැත්නම් සංයෝගය අවර්ණයි. දැන් ක්ලෝරයිඩ් අයනයට වර්ණයක් නැහැ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් අවර්ණ වෙනවා. අන්න ඒ වගේ. සාමාන්‍යයෙන් එක කාණ්ඩයේ ලවණ වල ද්‍රාව්‍යතාවය කාණ්ඩයේ පහළට යාමේදී වැඩි වේ. පොදු වශයෙන් ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ් ගත්තාම කාණ්ඩයේ පහළට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක දෙවන කාණ්ඩයත් එක්ක සංසන්දනය කරලා අපි දැක්කා. හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය වැඩි වෙනකොට ඔක්සලේට, කාබනේට වගේ ද්‍රාව්‍යතාවය අඩු වෙලා තිබ්බා. මූල ද්‍රව්‍යයක කාබනේට වඩා කාබනේටට වඩා මේ බයිකාබනේටේ ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා කියනවා. කාබනේට් එකක් දිය වෙනවාද ඊට වඩා යාගේ බයිකාබනේට් එකේ ද්‍රාව්‍යතාවය වැඩි කියලා කියනවා. ඊට පස්සේ විශේෂයෙන් මතක තියාගන්න ඕන කොටසක් තියෙනවා. කොහොමද මේ කාණ්ඩයක් පහළට යාමේදී මේ ද්‍රාව්‍යතාවයන් පැහැදිලි කරන්නේ? ද්‍රාව්‍යතාවයක් පැහැදිලි කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් ඒ සංයෝගයේ ජලයේ දියවීම සම්බන්ධව, සද්‍රාවණය සම්බන්ධව සිදුවන ගිබ් ශක්ති වෙනස. මේ ගිබ් ශක්ති වෙනසද අපි හිතමු තෝරා ගන්නාලද සංයෝග නැත්නම් අපි හිතමු සෝඩියම් වල ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් කියන ලවණ තුන අරගෙන
අපි බලනවා සෝඩියම් ක්ලෝරයිඩ්ද බ්‍රෝමයිඩ්ද අයනයිඩ්ද වැඩි වශයෙන් ජලයේ දියවෙන්නේ. නැත්නම් ජලයේ දියවීමේ වැඩි වෙන්නේ කොයි පිළිවෙලද? සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයනයිඩ් කියන සංයෝග තුනේ ජලයේ දියවීම හා සම්බන්ධ ගිබ්ස් යෝජ ශක්ති වෙනස සලකලා ඒක වඩා ඍණ වෙන පැත්තට අපිට එයාගේ ජල ද්‍රව්‍යතාවය වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ඒක ගන්න පුළුවන් කාරණයක්. ඒතකොට ගිබ්ස් යෝජ ශක්ති වෙනසේ ඍණ ගතිය වැඩි වෙනකොට පොදු වශයෙන් අපි කියනවා ජල ද්‍රව්‍යතාවය වැඩි වෙනවා කියලා. මේ ගිබ්ස් යෝජ ශක්ති වෙනස රඳා පවතිනවා මේ සංයෝගයේ ජලයේ දියවීම සම්බන්ධ ඒ සද්‍රාවන එන්තැල්පි මත. සද්‍රාවන එන්තැල්පි වඩා ඍණ වෙන විට ඒක ගිබ්ස් යෝජ ශක්තිය වඩා ඍණ වීමට උපකාරී වෙනවා. ඒන සංයෝගයක් ජලයේ දිය වෙනකොට එයාගේ දියවීම සම්බන්ධ එන්තැල්පි පරයාසය වඩා ඍණ වීම ඒ දියවීම සම්බන්ධ ගිබ්ස් යෝජ ශක්ති පරයාසය නැත්නම් ශක්තිය ඒ වෙනස ඍණ කරන්න හේතු වෙනවා. ඊට පස්සේ අවසාන පොයින්ට් එක විතර දාලා තියෙනවා සද්‍රාවනයේ සම්බන්ධ එන්තැල්පි විපර්යාසය ඍණ ගතිය වඩා වැඩි වන්නේ සංයෝගයේ දැරිස එන්තැල්පියට වඩා ආයනවල සජලන එන්තැල්පියගේ වැඩි වීම තුලයි. මේ බලන්න පොදු සංයෝගයක් පළවෙනි කාණ්ඩයේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ සංයෝගයක ජලයේ දියවීම සම්බන්ධ ක්‍රියාවලිය උදින් දක්වලා තියෙනවා ඩෙල්ටා H theta SOL මම දාලා තියෙනවා සංකේතයක්. එතකොට මේක තමයි දියවීම හා සම්බන්ධ එන්තැල්පි පරයාසය. මේ තියෙනවා දැරිස විකරණ එන්තැල්පිය, මේ පැත්තට තියෙනවා ඇනයන් සහ කැටයන් මම එකකින් දාගත්තා. අයන වල සජලන එන්තැල්පිය. නැත්නම් එන්තැල්පි පරයාසය. අතන මේක ධනාගයක් මේක ඍණාගයක්. එතකොට මේකට හේස්වීමේ දාපුවම අපිට එනවා ඒ ද්‍රාවණය හා සම්බන්ධ දියවීම හා සම්බන්ධ එන්තැල්පි පරයාසය සමාන වෙනවා දැරිස විකරණ එන්තැල්පිය ධන අයන වල සජලන එන්තැල්පි පරයාසය. එතකොට මෙයා ධනාගයක් වෙනවා මෙයා ඍණාගයක් වෙනකොට අපිට පේනවා මෙයාගේ ඍණ ගතිය වැඩි වෙනවා. ඍණ ගතිය වැඩි නම් ඒක හේතු වෙනවා ද්‍රාවණය හා සම්බන්ධ එන්තැල්පි පරයාසය ඍණ වෙනවා. එහෙනම් සංඛ්‍යාත්මක අගයන් වලින් ගත්තොත් දැරිස විකරණ එන්තැල්පි සංඛ්‍යාත්මක අගයට වඩා ඒ අයන දෙකේ සජලන එන්තැල්පි වල එකතුව සංඛ්‍යාත්මක අගය වැඩි නම් ඒ කියන්නේ මෙතන ඍණ ගතිය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ ඒක ද්‍රාවණය හා සම්බන්ධ ක්‍රියාවලියට ඍණ එන්තැල්පි පරයාසයක් ලබා දෙන්න හේතු වෙනවා. ඒක මතක තියාගන්න. එහෙනම් අයන ජලයේ දියවීමේදී වැඩි තාපයක් නිදහස් කිරීම ඒ සංයෝගයේ වඩා ජලයේ දියවීමට උපකාරී කරනවා. උපකාරී වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඒක ඇත්තම සිද්ධාර්ථ පන්තියේදී තේරුම් ගන්න ඕන කාරණයක් මම මේ කියනවා. අපිට මේ දැරිස විකරණය වීම හා සම්බන්ධ එන්ට්‍රොපි පරයාසීකරණය කරන්න පුළුවන් නම් වායුමය අයන ජලයේ දියවීම හා සම්බන්ධ එන්ට්‍රොපි පරයාසීකරණය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙන්න මේ ද්‍රාවණය හා සම්බන්ධ එන්ට්‍රොපි පරයාසයක් ගණනය කරගන්න. එතකොට අපි සතුව ද්‍රාවණය වීම සම්බන්ධ එන්තැල්පි පරයාසය එන්ට්‍රොපි පරයාසය තියෙනවා නම් අපිට මෙන්න මේ දියවීම හා සම්බන්ධ ගිබ්ස් යෝජ ශක්ති විපර්යාසීකරණය කරගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. මෙතන තියෙන්නේ දියවීම හා සම්බන්ධ එන්තැල්පි පරයාසය මෙන්න මෙයා. මෙතන තියෙන්නේ දියවීම හා සම්බන්ධ එන්ට්‍රොපි පරයාසය. එහෙනම් මෙතනින් අපිට ලැබෙනවා දියවීම හා සම්බන්ධ ගිබ්ස් යෝජ ශක්ති විපර්යාසය. එයා වඩා ඍණ වෙනවා. සලකන සංයෝග කීපයක ඒ ඩෙල්ටා G තීටාගේ වඩා ඍණ වෙනවා. ඍණ වන දිශාවට අපිට සංයෝග වල ජල ද්‍රවතාවය වැඩි වෙනවා කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ ආකාරයට ස්කෝලුවේ කෙල්සකරන අවසන් වෙනවා. ඔබ මේක අධ්‍යයනය කරලා එකපාරක් මේ වීඩියෝ එක නරඹුවාට පස්සේ ඔයා තේරුම් ගන්න ඕන. ඔයා මේක මතක තියාගන්න. නැත්නම් මේ සටහන් කොහොමද අධ්‍යයනය කරන්නේ කියලා ඔයාලට සුසු ක්‍රමවේදයක් හදා ගන්නවා. මම වීඩියෝ එක ආරම්භයේදී පැහැදිලි කරා මේ කෙට් සටහන් පෙළ කොහොමද අධ්‍යයනය කරන්න පුළුවන් ක්‍රම කීපයක්. ඒක ඔයගොල්ලන්ට පාරයි. එහෙනම් මේ වගේ වීඩියෝ පෙළක් ඔයගොල්ලන්ට තව ඕන නම් අවශ්‍ය නම් මම මේ වීඩියෝ කීපයක් අපේ YouTube channel එකට දානවා. නමුත් මේක සියලු පාඩම් ආවරණය කරන වීඩියෝ පෙළ ඔබට ලබා ගැනීමට ඔයගොල්ලන්ට පුස්තකනේ හරහා නැත්නම් පුස්තකයෙන් ආව සම්බන්ධ කරගන්න වෙනවා. අපි එහෙනම් මේ වගේ තවත් කෙට් සටහන් පෙළකින් ඉදිරියේදී මම ඉල්ලුම් කරනවා. ජය වේවා.